පොඩක් සමා වෙන්න ඕනේ මේ කියන්නේ මේ එක ළමයක සම්බන්ධ වෙන විදියක් නැතුව මම රෙකෝඩින් ඔන් කරලා තියෙන්නේ. පාඩම රෙකෝඩ් කරලා YouTube එකට දාලා ලින්ක් එක දානවා කාට හරි ළමයෙකුට මේකට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් සම්බන්ධ වීමේ එතකොට ඒ වීඩියෝ එක බැලීමේ හැකියාව තියෙනවනේ. හරිද? හරි අපි ආයි කතා කරමු. අපි කතා කර හිටියේ කොහොමද වැඩපත තුල ඒ කියන්නේ පුතේ අපේ පැතුරුම්පත තුල එහා මෙහා ගමන් කරන්නේ කොහොමද කියලා. ඒතර අපිට මේ පැතුරුම්පත තුල එහා මෙහා ගමන් කරන්න නම් මම කිව්වා දේවල් කීපයක් එක්ක අපිට ඊතලයක් පාවිච්චි කරන්න පුළුවන් ඇරෝ කී එකක් එහා මෙහා යන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කන්ට්‍රෝල් එකයි ඕන පැත්තකට තියෙන ඊතලයක් ප්‍රෙස් කරන්න. ඒතර කන්ට්‍රෝල් එකයි ඊතලයකුයි ප්‍රෙස් කරවතින් ඒ කියන්නේ පුතේ අදාළ කෝෂයේ අදාළ පේළියේ දත්ත ඇතුළත් අවසාන කෝෂය වෙත යනවා. අදාළ පේළියේ හෝ තීරුවේ දත්ත ඇතුළත් අවසාන කෝෂය වෙත ගමන් කරනවා. අපි ඒ ටික ගිය සතියේ මං ලියන්න කියලා කිව්වද පුතේ ඔයාලට? ඒ ටික ලියපු කවුරු හරි ඉන්නවද ගිය සතියේ? කතා කරන්න පුළුවන් කාට හරි මාත් එක්ක. ඒ ටික ලිව්වේ නෑ නේද අපි? ඒ ටික ලිව්වද? හරි. ඒ ටික ලියලා තියෙන පුතේ චාරුකගේ නංගි ඉන්නවනේ. ඒ ටිකද ලියලා තියෙන්නේ? හරි අපි මෙන්න මෙහෙම ලියලා නැත්නම් මෙන්න මෙහෙම ලියා ගන්න ඕනි. ලියලා තියෙන්නේ නේ. හරි මම මෙන්න මේ වගේ පුතේ ටියුට් එකක් ඔයාලට ඒ කියන්නේ මම මේ ලැබෙන ඒ කියන්නේ WhatsApp හරහා ලැබෙන සැලැස්ුව එක print out කවුරුවත් ගන්න ඕනේ නැහැ මම print එකක් දෙන්නම්. ඔයාලට ලැබෙන සලස්සන ලබන සතිය විතර මේ සතිය ඇතුළත. ඒතර අපි මේ කිව්වේ arrow keys ගැන. arrow keys වලින් පුළුවන් පුතේ අපිට මේ වැඩපත තුල එහා මෙහා යන්න. control arrow එකෙන් පුළුවන්. control arrow එකෙන් දත්ත ඇතුළත් කෝෂ පරාසයේ අවසාන කෝෂය වෙත යන්න. දත්ත ඇතුළත් කෝෂවල අවසාන කෝෂය වෙත යන්න පුළුවන්. ඒ වගේම තියෙනවා පුතේ home key එක home එකෙන් කරන්නේ අපි කොහේ හිටියත් ඒ කියන්නේ මම ආයෙ එක කරලා පෙන්නන්නම්. අපි කොහේ හිටියත් පුතේ A කියන තීරුව වෙත එනවා. මම home එක ප්‍රෙස් කරන්නේ A කියන තීරුව වෙත. දැන් මේක තමයි A කියන තීරුව. A තීරුව. අපි කොතන ඉඳන් ක්ලික් කරත් A කියන තීරුව වෙත තමයි එයා ගමන් කරන්නේ. home key එක භාවිතා කරාට පස්සේ. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරලා ඇති control home press කරොත් පුතේ හැමතිස්සෙම A1 එකට එනවා. මේවා විභාග පේපර් එකේ අහනවා. පේපර් එකේ අහලා තිබුණා control home press කළ විට සැරිත්ත ඒ කියන්නේ cursor එක A1 වලට එනවා කියලා. A1 තමයි active වෙන්නේ. control home press කරාට පස්සේ. ඒ වගේම control n press කරාම අපි බලමු control n press කරාම දත්ත ඇතුළත් කෝෂ පරාසයේ අවසාන කෝෂය වෙත ගමන් කරනවා. ඒ control n press කරාම දත්ත ඇතුළත් කෝෂ පරාසයේ අවසාන කෝෂය වෙත. දැන් මේ වෙයි පුතේ දත්ත නැහැ. හැබැයි කෝෂ පරාසය කියන්න ගියොත් අපිට පරාසය කියන්න පුළුවන් කොටු හැඩයකට පමණයි. එතකොට දත්ත ඇතුළත් කෝෂ පරාසයේ අවසාන කෝෂය කියන්නේ මෙන්න මෙයා. හරිද? control n press කරාම දත්ත ඇතුළත් කෝෂ පරාසයේ අවසාන කෝෂය වෙත යනවා. අවසාන කෝෂය කියන්නේ මෙන්න මෙයා. මෙතනට ගමන් කරනවා. මතක තියාගන්න ඕන. හරි? ඒ control n එකෙන්. ඒ වගේම තමයි page up page down එකෙන්. සාමාන්‍යයෙන් පුතේ page up page down අපි page down press කරමු. page down එකෙන් වෙන්නේ තීරුවෙන් තීරුව පල්ලෙහාට ගමන් කරනවා. දැන් ඉන්නේ 29 පේළියේ. හරි 40 ඔය වගේ.
page up එකෙන් තීරුවෙන් තීරුව ඉහළට ගමන් කරන්න පුළුවන්. විභාගෙදී ඔක නෙවෙයි ඔයෙන් අහන්නේ. control එකයි page up එකයි press කරාම මොකක්ද වෙන්නේ? එහෙම නැත්නම් control එකයි page down එකයි. බලන්න පුතේ මම control එකයි page down එකයි press කරනවා. මොනවද වෙන්නේ? උදේට බලන්න කිව්වොත් පේනවා. දැන් control එකයි page up එකයි press කරා. ආයි control එකයි page down එකයි. දැන් ආයි page up එකයි. මොකද වෙන්නේ? control එකයි පුතේ page down එකයි press කරාම මේ sheet 1 එකේ ඉඳන් sheet 2 එකට යනවා. ආයිම control එකයි page down එකයි press කරොත් sheet 2 එකේ ඉඳන් sheet 3 එකට යනවා. හරිද? උතර control එකයි page down එකයි press කරනකොට sheet අතරේ මාරු වෙනවා. 1 3 යනාදී sheet වලට යනවා. control එකයි page up එකයි press කරොත් sheet අතරේ ඉහළට ගමන් කරනවා. හරි ඔය වගේ දේවල් ටිකක් වෙනවා. ඒ වගේම ඊළඟට පුතේ අපිට තියෙනවා කතා කරන්න දත්ත ඇතුළත් කිරීමක් මේ වැඩපත තුල. ඉතින් වැඩපත තුල ඇතුළත් කරනකොට පුතේ දත්ත දැන් බලන්නකෝ මම වැඩපත තුල දත්ත ඇතුළත් කරන්න නම් කීපයක් ලියනවා. මම නමක් ලියනවා. බලන්න මේ නම කොහොමද පෙන්වන්නේ කියලා. මම ලියනවා චාරුක කියලා. හරි නමක් ලියුවා. එතකොට මේ නම පෙන්වන විදියයි මම ඉලක්කමක් ලියනවා 90යි කියලා. මේ ඉලක්කම පෙන්වන විදිය අතර වෙනසක් තියෙනවද? මං චාරුක කියලා නමක් ලිව්වා. ඒක පෙන්වන විදියයි මේ ඉලක්කම පෙන්වන විදිය අතර වෙනසක් තියෙනවනේ. මොකක්ද මේ තියෙන වෙනස? මෙන්න මේ දත්ත දෙක පෙන්වන විදියේ වෙනස මොකක්ද? කාට හරි කියන්න පුළුවන්ද? මේ දත්ත දෙක පෙන්වන විදියේ වෙනස මොකක්ද කියලා? කාටවත් කියන්න බැරිද? මේ දත්ත දෙක පෙන්වන විදිය පුතේ වෙනස්කමක් තියෙනවා. මොකද වෙනස්කම? බැලුව බැලමට ඒක අපිට පේනවා. දැන් මේ චාරුක කියන පුතේ නම එක එල්ල වෙලා තියෙන්නේ මොන පැත්තටද? එක එල්ලේ තියෙන්නේ එහෙනම් align වෙලා තියෙන්නේ මොන පැත්තටද? align වෙලා තියෙනවා වමට. උතර මේ ඉලක්කම් align වෙලා තියෙනවා දකුණට. ඊටපස්සේ අපි සාමාන්‍ය ජීවිතේ ඉලක්කම් ටිකක් ලිව්වත් මෙන්න මෙහෙමනේ ලියන්නේ. බලන්න. අපි දකුණට ලයින් කරලා ලියන්නේ. ඇයි ඒ? එතකොට අපිට මේ 5යි 4යි 9යි 1යි 10යි කියලා ලේසියෙන් එකතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඉලක්කම් ලියන්නේ දකුණට කෙල්ල කරලා. එතකොට මෙතනත් එහෙමයි. ඉබේම ඉලක්කමක් නම් ඉලක්කම් කියන්නේ පුතේ 0 ඉඳන් 9 දක්වා ඉලක්කම් විතරයි එයාටයි තියෙන්නේ. ඉලක්කම් නම් එයා එකෙල්ල වෙනව ඉබේම දකුණට. පේපර් එකේ ආවි. ඉලක්කම් ඉබේ වමට එකෙල්ල වේ. හරිද වැරදිද කියලා. ඒක වැරදි. මතක තියාගන්න ඉලක්කම් එකෙල්ල වෙන්නේ දකුණට. අකුරු එන අපි ලේබල් කියලා ටෙක්ස්ට් ලේබල් එයාලා එකෙල්ල වෙන්නේ වමට. දැන් පුතේ මම මේ 90 කියන එකට දානවා ඉංග්‍රීසි අකුරකුත්. දැන් තවදුරටත් එයා ඉලක්කමක්ද ටෙක්ස්ට් එකක්ද නම්බර් එකක් සෝරි ඉලක්කමක්ද ලේබල් එකක්ද එහෙනම් නම්බර් මේ මොනවද ටෙක්ස්ට් එකක්ද කියලා මං අහන්නේ. දැන් පුතේ ඉලක්කම් වලට අයිති 0 ඉඳන් 9 දක්වා ඉලක්කම් විතරයි. ටෙක්ස්ට් වලට එහෙම නැත්නම් ලේබල් වලට අකුරු ඉලක්කම් සංකේත සියල්ල අයිති. ලේබල් වලට අකුරු ඉලක්කම් සංකේත සියල්ල අයිති. දැන් මම මේක එන්ටර් කරනකොට බලන්න පුතේ වෙනදී එයාත් වමට කෙල්ල වුණා. මොකද එයාට ඉංග්‍රීසි අකුරක් දැම්මම එහෙම නැත්නම් කිසියම් සංකේතයක් දැම්මම එයා හිතනවා මේක ටෙක්ස්ට් එකක් කියලා. එහෙනම් ටෙක්ස්ට් කියන දත්ත වර්ගයට අයිති කියලා. ඒතර දත්ත වර්ග පුතේ දැන් අපි දෙකක් දන්නවා. එකක් ලේබල් එහෙම නැත්නම් ටෙක්ස්ට්. ටෙක්ස්ට් ඉබේ අලයින් වෙන්නේ ඉබේ එකෙල්ල වෙන්නේ පුතේ වමට. මතක තියාගන්න ඕනේ. ටෙක්ස්ට් වලට අයිති වෙන්නේ අකුරු ඉලක්කම් සංකේත සියල්ලම. අකුරු ඉලක්කම් සංකේත සියල්ලම ටෙක්ස්ට් වලට අයිති. නම්බර්ස් එකෙල්ල වෙන්නේ පුතේ දකුණට. නම්බර්ස් වලට අයිති 0 ඉඳන් 9 දක්වා ඉලක්කම් පමණයි.
හරිද? නම්බර්ස් වලට අයිති. ඒ වගේම මට ඕන පුතේ මෙන්න මේ ඉලක්කම් ටික එකතු කරන්න. දැන් ඔයාලට මේක පේනවනේ. මට ඕන පුතේ මෙන්න මේ තාරිකාගේ ලකුණු වල එකතුව ලබා ගන්න. එතකොට අපි ගිය සතියේ කතා කරා අපි මොකක හරි එකතුව ලබා ගන්න මොනවයි හරි ඉලක්කම් ටිකක් ලියනව නම් එකතු කරනව නම් අපි හැමතිස්සෙම පුතේ ඒගොල්ලෝ එකතු කරන්නේ ඒගොල්ලන්ගේ කෝෂ ලිපින වලින්. මට කියන්නකෝ මෙන්න මේ සිංහලවල තාරිකාගේ ලකුණු තියෙන කෝෂ ලිපිනය. සිංහලවල තාරිකාගේ ලකුණු තියෙන කෝෂ ලිපිනය මොකක්ද පුතේ? කවුරු හරි මයික් එක ඔන් කරලා කිව්වට කමන්නේ. සිංහලවල තාරිකාගේ ලව C2 වල තියෙන්නේ. සිංහලවල තාරිකාගේ ලකුණු තියෙන C2 වල. ඊට පස්සේ විද්‍යාවේ ලකුණු තියෙන්නේ යාගේ. විද්‍යාවේ ලකුණු තියෙන්නේ. මයික් එක ඔන් කරලා කියන්න කවුරු හරි. විද්‍යාවේ ලකුණු තියෙනවා පුතේ D2 වල. ගණිතයේ ලකුණු තියෙනවා E2 වල. ඊට පස්සේ ICT වල ලකුණු තියෙනවා F2 වල. එතකොට පුතේ දැන් මට මේ ලකුණු ටිකේ එකතුව ලබා ගන්න ඕනේ. මෙන්න මේ C2 එකේ D2 එකේ E2 එකේ F2 එකේ එකතුව. එතකොට අපි එහෙම එකතුව ලබා ගන්නවා නම් අපි ලියනවා පුතේ සූත්‍රයක්. අපි ලියනවා සූත්‍රයක්. මට ඕනේ C2 වල C2 එකතු කිරීම D2 එකතු කිරීම E2 එකතු කිරීම F2 කියලා ලියන්න. ඉතින් අපි ඒවට කියන සූත්‍ර කියලා. මම කිව්වා C2 එකතු කිරීම D2 එකතු කිරීම E2 එකතු කිරීම F2. දැන් මෙහෙම ලියලා පුතේ මම එන්ටර් කරනවා. උත්තරයක් ආවද? උත්තරයක් ආවේ නැහැ. මෙතන උත්තරයක් එන්න නම් පුතේ අපි පාවිච්චි කරන්න ඕන ලකුණක් ඒ තමයි සමාන ලකුණ. මුලටම අපි සමාන ලකුණක් දාන්න ඕන. දැන් ඔයාලට පේනවා මුලට සමාන ලකුණක් දැම්මම මේ කොටු ටික පාට කරගත්තනේ නේ. දැන් මේගොල්ලෝ ඇක්ටිව් වෙලා ඉන්නවා හරියට. දැන් අපි එන්ටර් කරලා බලමු. මල්ලිව සමානයි C2 ධන D2 ධන E2 ධන F2 එන්ටර් කරා. දැන් ආව උත්තරයක් 272යි. මෙන්න මේ ලකුණු ටිකේ එකතුව පුතේ 272යි. දැන් මේ සමාන ලකුණට පුතේ වම් පැත්තෙන් අපි තව මොනවා හරි ලියමුකෝ. මොන ප්‍රශ්නාංක නේ මම ලියනවා මොනවා හරි එකක්. දැන් උත්තරයක් එනවද? දැන් උත්තරය එන්නේ නැහැ. ඊට විභාගෙදී අපිට සමාන ලකුණෙන් වම් පැත්තේ කිසිම දෙයක් ලියන්න බෑ. ලියන්න පුළුවන් එකම එක දෙයක් පමණයි ඒ ප්‍රශ්නාංකය. එතකොට මෙන්න මෙහෙම පුතේ මොනවා හරි අපි එකක් ලියනවා නම් අපි මේවට කියනවා සූත්‍ර. මේ සමාන ලකුණෙන් ආරම්භ වෙන කෝෂ ලිපින භාවිතා කරලා ගණිතමය කර්ම ටිකක් අපි ලිව්වනම් අපි ඒකට කියනවා සූත්‍රයක් කියලා. සූත්‍ර. එතන මතක තියාගන්න ඕනි අපි දත්ත වර්ග දැන් තුනක් ගන්නවා. එකක් අකුරු ටෙක්ස්ට්. අනිත් එක නම්බර්ස් අපි ඉලක්කම්. තව එකක් අපි දැනගන්න ඕනි මේ තියෙන සූත්‍ර. සමාන ලකුණෙන් ආරම්භ කරලා කිසියම් ගණිතමය කටයුත්තක් කරන්න අපි භාවිතා කරනවා නම් මොනවා හරි ප්‍රකාශනයක් එන සමීකරණයක් අපි ඒකට කියනවා සූත්‍රයක් කියලා. හරි සූත්‍රයක්. හරි අපි පුතේ ලියාගමු පොඩි දෙයක්. ලියා ගන්න. දත්ත ඇතුළත් කිරීම කියලා මාතෘකාවක්. හරි. පුතේ ලියාගමු දත්ත ඇතුළත් කිරීම කියලා මාතෘකාවක්. ඔයාලට පේනවනේ දැන් මේ තියෙන දත්ත ඇතුළත් කිරීම කියලා. එතන යටින් අපි ලියමු පැතුරුම් පතක කෝෂයකට
එන මට ප්‍රතිචාර දක්වන්න ඇහෙන්නේ නැත්නම් වේගය වැඩි නම් ඒ වගේ පැතුරුම් පතක කෝෂයකට ඇතුළත් කළ හැකි පැතුරුම් පතක කෝෂයකට ඇතුළත් කළ හැකි දත්ත වර්ග කිහිපයක් පහත දැක්වේ. දත්ත වර්ග කිහිපයක් පහත දැක්වේ. 1. ලේබල් 1 ලේබල් පුතේ එතන ඉස්සරහින් ලියන්න ලේබල් කියන තැන ඉස්සරහින් ටෙක්ස්ට් කියලාත් ලියන්න. ලේබල් එතන ඉස්සරහින් ඉංග්‍රීසියෙන් ලියන්න ටෙක්ස්ට් කියලා ලේබල් ගාවින්. එතන යටතේ අපි ලියමු ටෙක්ස්ට් කියන එක යටතේ ලියමු අකුරු ඉලක්කම් හා සියලුම සංකේත අකුරු ඉලක්කම් හා සියලුම සංකේත මෙයට අයත් වේ. අකුරු ඉලක්කම් හා සියලුම සංකේත මෙයට අයත් වේ. මේවා ස්වයංක්‍රීයව කොහෙටද දෙක එල්ල වෙන්නේ? ස්වයංක්‍රීයව වමට එක එල්ල වේ. මේවා ස්වයංක්‍රීයව වමට එක එල්ල වේ. වම් එක එල්ල වෙනවා. හරි. මේවා ස්වයංක්‍රීයව වමට එක එල්ල වේ. හරි. ඊළඟට ලියමු පුතේ අපි මාතෘකාවක් අගයන් values කියලා අපි කියන්නේ අගයන්. එතන ඉස්සරහින් ලියා ගන්න පුතේ numbers කියලා. අගයන් එතන ඉස්සරහින් numbers කියලා ලියමු. numbers. හරි. එතන යටින් ලියමු numbers කියලා. එතන යටින් ලියා ගන්න බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් මෙයට අයත් වේ. බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් මෙයට අයත් වේ. මේවා ස්වයංක්‍රීයව දකුණට එක එල්ල වේ. මේවා ස්වයංක්‍රීයව දකුණට එක එල්ල වේ. හරි. ඊළඟට පුතේ ලියමු සූත්‍ර එහෙම නැත්නම් ෆෝමියුලා කියලා ලියන්න. සූත්‍ර නැත්නම් ෆෝමියුලා. ෆෝමියුලා කියන එකට අකුරු ඕන නම්
මෙන්න මෙතන අපි කියනවා පුතේ ෆෝමියුලා බා කියලා. මෙතනට මෙන්න මේකට ෆෝමියුලා බා මෙතන. හරි ෆෝමියුලා බා කියලා කියන්නේ සූත්‍රය එහෙම පෙන්වම් කරන්නේ මෙන්න මේ ෆෝමියුලා බා එකේ. හරි. ෆෝමියුලා. හරි. ලියමු සූත්‍ර කියලා. සමාන ලකුණින් ආරම්භ වන එන සමාන ලකුණින් ආරම්භ වන සමාන ලකුණින් ආරම්භ වන ගණනය කිරීම සඳහා භාවිතා කරන ගණනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රකාශන ගණනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රකාශන සූත්‍ර ලෙස හඳුන්වනු ලැබේ. සූත්‍ර ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී හැකි සෑම විටම මෙහිදී හැකි සෑම විටම කෝෂ ලිපින හැකි සෑම විටම කෝෂ ලිපින භාවිතා කරනු ලබයි. කෝෂ ලිපින භාවිතා කරනු ලබයි. හරි. පුතේ මෙන්න මේ ඔතනින් උදාහරණ කියලා මෙන්න මේක ලියා ගන්න. සමානයි C2 එකතු කිරීම D2 කියලා. උදාහරණ කියලා මේක ලියන්න. සමානයි C2 එකතු කිරීම D2. හරි. අපි පුතේ හරි ආගෙන ඉන්නේ නේ. අපි පුතේ සාමාන්‍ය ජීවිතයේදී දන්නවනේ අපිට විවිධ ගණිතමය කර්ම භාවිතා කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය ජීවිතයේ අපි විවිධ ගණිතමය කර්ම භාවිතා කරනවා. ඒතර ඔයගොල්ලෝ දන්න ගණිතමය කර්ම මොනවද? අපි විවිධ ගණිතමය කර්ම භාවිතා කරනවනේ. අපි දන්න ගණිතමය කර්ම කීපයක් තියෙනවා. ඔය එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔය වගේ ඒවා. නේ? ඒතර ගණිතමය කර්ම තියෙනවා. ඒතර අපිට ගණිතමය කර්ම භාවිතා කරන්න පුළුවන් පැතුරුම් පතක් තුලදී මට කියනකො මෙන්න මේකේ උත්තරේ කීයද කියලා. පුතේ මේකේ උත්තරේ කීයද? ඔව් හරි දැන් උත්තරේ කියනවනේ. හරි 4යි. මට කියනකො මෙන්න මේකේ උත්තරේ කීයද කියලා. ඊළඟට මම තව එකක් දෙන්නම්කෝ. දැන් මේක පුතේ උත්තරේ ඔහොම ලිව්වට පෙන්වන්නේ නැහැ. අපි මෙතනින් සමාන ලකුණක් දැම්මොත් උත්තරේ පෙන්නනවා. 4යි කියනවා. තව එකක් ලියන්නම්. සමානයි. සමාන ලකුණ නැතුව ලියමු මුලින්. මේ තරු ලකුණෙන් කියන්නේ පුතේ වැඩි කිරීම කියන එක අපි
ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගණන් හදද්දී කම්පියුටර් එකේ අපි භාවිතා කරන තරු ලකුණ වැඩි කිරීම වෙනුවට ඒක එහෙමම භාවිතා කරන්න ඕනි. මේකේ උත්තරේ කීයද? හැමෝම chat එකේ type කරන්න ඕන උත්තරේ මට. හැමෝම. හැමෝම කියන්නේ දැන් මෙතන ඉන්න හැමෝම හොඳේ. පේනවනේ මේකනේ. 5 2 එකතු කිරීම 5 වැඩි කිරීම 3. හරි. දැන් ගොඩක් අය type කරලා දිනවා සමහර අය කියන උත්තරේ 21යි කියලා. සමහර අය කියනවා 17යි කියලා. දැන් ප්‍රශ්නයක් තියෙන පොඩි. ඒ කියන්නේ උත්තර දෙකක් දැන් ඇවිල්ලානේ. දැන් ඉස්සලකේදී නම් එක උත්තරයයි. දැන් මේකේ පුතේ මුලින්ම වෙන්නේ මොකක්ද? මේකේ මුලින්ම වෙන්නේ එකතු කරන එකද වැඩි කරන එකද? සාමාන්‍යයෙන් අපි ගණන් හදද්දී මුලින්ම කරන්නේ වැඩි කිරීම. නැත්නම් මුලින්ම කරන්නේ වැඩි කිරීම. උතර 5 වරක් 3 15යි මේ දෙකයි 17යි උත්තරය. එහෙනම් මේ පහට දෙකක් එකතු කරලා ඒක 3ෙන් වැඩි කරනව නෙවෙයි. එහෙනම් මෙහෙම තිබුණා නම් හරි. මෙන්න මේකට වරහණක් දාලා තිබුණා නම් ඔය කියන කතාව හරියනවා. එහෙනම් මුලින් වරහන් ඇතුලේ තියෙන දේවල් කරනවා ඊට පස්සේ වැඩි කරනවා. දැන් මෙහෙම තිබුණා නම් ඔය උත්තරේ හරි. ඔයගොල්ලෝ කියන 21යි කියන එක. දැන් බලමු මම කිව්වේ මෙන්න මෙහෙම එකක්. මම සමාන ලකුණක් දාලා පෙන්නන්නම් උත්තරය. මෙන්න උත්තරය 17යි. 17යි කිව්වා එක තමයි උත්තරේ හරි. එහෙනම් දැන් මම තව එකක් ලියලා පෙන්නන්නම් පුතේ. හරි දැන් මතක තියාගන්න ඕන වැඩි කිරීම මුලින්ම කරන්න ඕන. නේ? වරහණක් තිබුණා නම් වරහන් ඇතුලේ තියෙන දේවල් මුලින්ම කරන්න ඕන. එහෙනම් මේකට උත්තරේ කියන්නකෝ. ගොඩක් ඉන්නේ මම ඒකට යක් වෙනස් විදියකට ලියන්නම්. හරි. උත්තරේ කියන්නකෝ. පුතේ දැන් මේකේ උත්තරේ ලියන්නකෝ. මේ ඇලයිරකින් කියන්නේ බෙදීම. කම්පියුටර් එකේ අපි වෙන බෙදීමේ ලකුණු දාන්නේ නැහැ. ඕම ඇලයිරක් තමයි භාවිතා කරන්නේ. මොකද උත්තරේ? ඔය දැන් මේකේ 8 බෙදනවා 4ෙන් වැඩි කරනවා 5ෙන්. හරි. එතකොට 8 බෙදීම 4 උත්තරේ 2යි දෙවරක් 5 10යි. ඒක හරි. හැමෝම වගේ හරියට උත්තර දීලා තියෙනවා. ලියපු හැමෝම 10යි. එහෙනම් මේ වගේ එකක් වුණොත් උත්තරේ කීයද? දැන් මම ඒක පොඩ වෙනස් විදිහට ලිව්වා පුතේ. ඔන්න ඔකට උත්තරේ කියන්නකෝ. එතකොට ලේසි ඔයාලට. දැන් මේකට උත්තරේ ලියන්න. 2 වැඩි කිරීම 6 බෙදීම 3.
හරි හරි උත්තර ගොඩක් අය කියන. දැන් මේකේ මුලින්ම කරන්න ඕනේ වැඩි කිරීම. ඊට පස්සේ බෙදීම. ඉස්සෙල්ලා අපි එකක් කරා මුලින් බෙදීම කරා ඊට පස්සේ වැඩි කිරීම කරා. දැන් පුතේ වැඩි කිරීමයි බෙදීමයි දෙකම තිබුණොත් කවුද මුලින්ම කරන්නේ? වැඩි කිරීමයි බෙදීමයි දෙකම තිබුණොත් පුතේ ගණනක මුලින්ම කරන්නේ මුලින් හම්බෙන කෙනා. මුලින් හම්බෙන්නේ කවුද? ඒක හරියට පුතේ අපිට සමාන යාළුවෝ දෙන්නෙක්. ඒ කියන්නේ එකම වගේ අපිට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ යාළුවෝ දෙන්නම අපිට ඉස්කෝලේ යනම යන්නට ගන්නවා කඩේකට යන්න. ඒතර කවුරු කන්න එකද මුලින් කරන්නේ? දැන් එක හා සමාන යාළුවෝ දෙන්නෙක්. ඒතර එක්කෙනෙක් අහනවා මේ මං ඉස්කෝලේ යනවා මාත් එක්ක කඩේකට ගිහිල්ලා එමුද කියලා. තව ටික වෙලාවකින් අනිත් යාළුවත් අහනවා මම මාත් එක්ක කඩේකට ගිහින් එමුද කියලා. දැන් කවුරු එක හා සමාන යාළුවෝ දෙන්නෙක් නම් අපි කරන්නේ පුතේ මුලින් කියපු කෙනානේ මට මෙයා මුලින්ම කතා කරා. ඒක නිසා මං එයාත් එක්ක යනවා කියලා කියන්න වෙනවා. මේ දෙන්නත් එහෙමයි. එක හා සමාන බලතල තියෙන්නේ. ඒක නිසා මුලින් හම්බෙන කෙනා මුලින් කරනවා. ඔයාලා දැකලා තියෙනවනේ පුතේ මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ උඩට පොඩි තලයක්. මේ කියන්නේ පුතේ බලය, power. power බලය. උතර මේ කියන්නේ පුතේ දෙකේ තුන්වෙනි බලය. මම දෙකේ දෙවෙනි බලය කීයද? දෙකේ දෙවෙනි බලය 4යි. ඒ කියන්නේ දෙක වැඩි කිරීම දෙක. ඔය කියන්නේ. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ. එහෙනම් දෙකේ තුන්වෙනි බලය කීයද? අපි නම්බර් සිස්ටම් වලදී මේක ඉගෙන ගත්තා. දෙකේ තුන්වෙනි බලය කියන්නේ? දෙකේ තුන්වෙනි බලය කීයද පුතේ? ටයිප් කරන්නකෝ. ඔව් 8යි. දෙකේ තුන්වෙනි බලය 8යි. හොඳේ. ඒ කියන්නේ දෙක වැඩි කිරීම දෙක. මේ ලියලා තියෙන්නේ දෙකේ තුන්වෙනි බලය කියලා. හරි මතක තියාගන්න ඕනේ දෙකේ තුන්වෙනි බලය. හරි. ඊට පස්සේ අපි දැන් ගණිතමය කර්ම කීපයක් ඉගෙන ගත්තානේ. ඉගෙන ගත්තා දැන් අපි දන්නවා සාමාන්‍ය එකතු කිරීම. ඊට පස්සේ අඩු කිරීම. ඊළඟ එක ලියන්න දෙන්නේ. අර මම නිකන් පැත්තට ලියාගෙන යන්න. අඩු කිරීම. ඊට පස්සේ මේ දිනේ බෙදීම. ඊට පස්සේ වැඩි කිරීම තරු ලකුණක්. ඊට පස්සේ අපි කතා කරා බලය. තව එකක් අපිට උමනා වෙනවා වරහන්. මේගොල්ලන්ගේ පුතේ වැඩිම ප්‍රමුඛතාවය තියෙන්නේ වරහන් වලට. වැඩිම ප්‍රමුඛතාවය වරහන්. මේක ලියලා අයින් වෙන දෙන්නේ නැහැ. වැඩිම ප්‍රමුඛතාවය තියෙනවා වරහන්. අපි උඩම දැම්ම යා. ඊට පස්සේ බලය වරහන් වලට පස්සේ පුතේ වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ බලය. ඔයාලා දන්නවනේ බලය තියෙන අයට ප්‍රමුඛතාවය වැඩි කියලා කොහොමත් නේ. හරි බලය. ඊට පස්සේ වැඩි කිරීම බෙදීම වැඩි කිරීම සහ බෙදීමට තියෙන පුතේ සමාන ප්‍රමුඛතාවයක්. සමාන ප්‍රමුඛතාවය. උතර මුලින් හම්බෙන කෙනා මුලින් කරනවා. ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම ඒ දෙන්නටත් සමාන ප්‍රමුඛතාවයක්. මුලින් හම්බෙන කෙනා මුලින් කරනවා. හරි. ලියමු පුතේ මාතෘකාවක් ලියා ගන්න. සූත්‍ර ලිවීම සඳහා මාතෘකාවක් ලියන්න. සූත්‍ර ලිවීම සඳහා භාවිතා කරන ගණිතමය මෙහෙයවන. සූත්‍ර ලිවීම සඳහා භාවිතා කරන ගණිතමය මෙහෙයවන. ඔයා පුතේ මෙන්න මේ මෙතන තියෙන මෙහෙයවනය අර්ථය කියලා. හරි එතන ලියමු. මෙහෙයවනය අර්ථය කියලා ලියා ගන්න දෙපැත්තට බෙදලා. මෙහෙයවනය අර්ථය. මෙහෙයවනය බලය මෙන්න මේ ලකුණ. මෙහෙයවනයකට ලියන්න මෙන්න මේ ලකුණ. උඩට ඉතලයක් වගේ එකක් තියෙන්නේ. එතන ඉස්සරහින් එන බලය.
මේ යවන්නට මෙන්න මේ ලකුණ ලියන්නේ. එතන ඉස්සරහින් බලය. ඊට පස්සේ මේ තරුවක් මේ ලකුණ තරුවක්. එතන ඉස්සරහින් ලියන ಗುಣ කිරීම. එතන ඉස්සරහින් ಗುಣ කිරීම. වෙන අපි පරිගණකයේදී වැඩි කිරීම සඳහා භාවිතා කරන්නේ මේ ලකුණ පමණයි. ඊළඟට මෙන්න බෙදීම. බෙදීමට පාවිච්චි කරන්නේ පුතේ ඇලයිරක් පමණයි. වෙන මුකුත් බෑ. වෙන ඒවා දාලා ලියන්න එහෙම නෑ. හොඳ ලකුණු නැති වෙන්නේ. බෙදීම. ඊළඟට එකතු කිරීම අඩු කිරීම දන්නවනේ. නේ ඒකත් ඕනනම් ලියාගන්න එකතු කිරීම ඊට පස්සේ ලියන්න අඩු කිරීම කියලා. එකතු කිරීම අඩු කිරීම. හරි. ඊළඟට ඔතන යටින් ලියමු පුතේ කර්ම ප්‍රමුඛතා අනුපිළිවෙල. ඔය ටික ලියලා ඉවරයිනේ. ඔතන යටින් අපි ලියමු කර්ම ප්‍රමුඛතා අනුපිළිවෙල. කර්ම ප්‍රමුඛතා අනුපිළිවෙල. අනුපිළිවෙල මෙන්න මෙහෙම ලියමු. 1 කියලා දාලා ලියන්න පළමුවෙන්ම වෙන්නේ 1 වරහන් දෙවැනියට වෙන්නේ බලය තුන්වෙනියට වෙන්නේ වැඩි කිරීම බෙදීම මම ඉස්සෙල්ලා කිව්වා වැඩි කිරීමටයි බෙදීමටයි තියෙන පුතේ සමාන ප්‍රමුඛතාවයක් මුලින් හම්බෙන කෙනා මුලින් කරනවා හතරවෙනියට තමයි එකතු කිරීම අඩු කිරීම වෙන්නේ ඔය කර්ම ප්‍රමුඛතා අනුපිළිවෙල ගොඩක් නොම කර්ම ප්‍රමුඛතා අනුපිළිවෙල මුලින්ම වරහන් ඊට පස්සේ බලය ඊට පස්සේ වැඩි කිරීම බෙදීම ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම කියනවා. හරි. හරි පුතේ. දැන් මම කියපු ඒවා ටික පැහැදිලිනේ? හරි. මම ප්‍රශ්නයක් දෙනවා. උත්තර ලියන්න. ඔය ප්‍රමුඛතා අනුපිළිවෙල පදනම් කරගෙන මම ප්‍රශ්නයක් දෙනවා උත්තර ලියන්න. ඔය ප්‍රමුඛතා අනුපිළිවෙල පදනම් කරගෙන ලියන්න. මම ලියන්න මේ පැතුරුම් පතේ ප්‍රශ්නේ කියන්නේ ගණනක් හදන්න තියෙන්නේ. මම ඒක පෙන්නන්නම් පුතේ මේ ටියුට් එකේ තියෙන ගාන. ඒක මම පෙන්නන්නම්. හරි. ඔනේ පළවෙනි ගාන ලියා ගන්න පුතේ. පහත සමීකරණයන් සුළු කර දක්වන්න කියලා තියෙනවනේ. පළවෙනි එක ලියන්න. හැමෝටම පේනවා ඇති. 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 ඊට පස්සේ බලය 2 බෙදීම 6 ඍණ 3 කියලා. මුලින්ම ප්‍රමුඛතාවයේ තියෙන කෙනා කරලා මෙතන ලියා ගන්න. 5 එකතු කිරීම 3 වැඩි 2 වැඩි කිරීම 3 බලය 2 බෙදීම 6 ඍණ 3. හරි. ගාන හැදුවට පස්සේ උත්තරේ කමෙන්ට් කරන්න පළවෙනි එකට මුලින්. එන උත්තරේ මැසේජ් chat එකේ දාන්න. ගාන හැදුවනම්. හරි දැන් කීප දෙනෙක් උත්තරේ දාලා තියෙනවා. කොයිතරි අය උත්තර දාන්නේ නැහැ.
තාම 6 දෙනෙක් ආතනයි. තව ඉන්න අය උත්තර දෙන්න. හරි. හැමෝම හරියට උත්තරේ දානවා. පුතේ මම ඒක පොඩක් හදන පියවර ටික පිළිවෙලින් ලියන්නම්. මෙන්න මෙහෙම එකක් එකේ තියෙන්නේ. 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 බලය 2 බෙදීම 6 ඍණ 3 කියලා. හරි ඔහමනේ තියෙන්නේ. එතකොට මේකේ වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ බලයට. එතකොට අපි ලියා ගන්නවා ආයි 5 එකතු කිරීම 2 වැඩි කිරීම 3 දෙවනි බලය 9යි. 3 වරක් 3 9යි. බෙදීම 6 ඍණ 3. ඊපස්සේ අපි ආයෙ ලියනවා. ඊළඟට වැඩි කිරීමයි බෙදීමයි දෙකක් තියෙනවා. දැන් කාටද වැඩි ප්‍රමුඛතාවයක් තියෙන්නේ? මුලින් හම්බෙන කෙනාට ඒ දෙන්නගෙන්. ඊට අපි ලියනවා 5 එකතු කිරීම දෙවරක් 9 18යි. බෙදීම 6 ඍණ 3 කියලා. ඔයාට ඒක ඔහොම හදා දින්න ඕනේ එකපාරට උත්තරේ කියන්න පුළුවන් කියලා. ඒක පුළුවන්. හරි. අපි ඔහම හදමු. ඊට පස්සේ බෙදීමට වැඩි ප්‍රමුඛතාවයක් තියෙන්නේ. අපිට 5 එකතු කිරීම 18 බෙදීම 6 3යි. ඍණ 3. 5ට 3ක් එකතු කරා ආයෙ 3ක් අඩු කරා 5ට 3ක් එකතු කරාම 8යි 8න් 3ක් අඩු කරාම ආයෙ 5යි. මෙන්න උත්තරේ අවසන් උත්තරේ 5යි. හරි ඔහම හදාගෙන යන්න පුළුවන්. එනි කාට හරි පියවර ගොඩක් අර ටියුට් එකේ දීලා තියෙනවා. අපි ටියුට් එක හම්බුනාම ආයෙ ඕක කරමු. හරි. එතකොට උත්තරය 5යි කියලා එන්නේ. දැන් පුතේ මෙන්න මේ ටික වමට කෙල්ල වෙලා තියෙන්නේ. මෙයා දකුණට කෙල්ල වුණා. ඇයි ඒ? මේගොල්ලෝ වමට කෙල්ල වුණේ මේගොල්ලෝ ටෙක්ස්ට් එකක් විදියට තමයි හිතාගෙන ඉන්නේ. මොකද ඒකේ ඉලක්කම් සංකේත දෙවර්ගයම තියෙන නිසා. හැබැයි මේගොල්ලෝ මෙයා දකුණට කෙල්ල වුණා. ඒකේ තියෙන ඉලක්කමක් පමණයි. මොකද ඉලක්කම් දකුණට කෙල්ල වෙනවා. හරි. අපි මෙතනට සමාන ලකුණක් දැම්මොත් පුතේ එයා උත්තරේ කියනවා කෙලින්ම 5යි කියලා. ගාන හදලා. සමාන ලකුණක් දැම්ම නම්. හරි. තව ගානක් තියෙනවා. ඔය වගේම ලේසි එකක්. ඒකත් හදමු. මේක උත්තරේ කියන්නේ. මේ 8 බෙදීම 2 වැඩි කිරීම 3 ඍණ 2 බලය 3 එකතු කිරීම 5. අතල ඉවරයි උත්තරේ කමෙන්ට් කරන්න. මේ ගන්න.
හරි. ඒකේ උත්තරේ කීයද පුතේ? උත්තරේ 9යි. ඒකෙත් අර වගේ පියවරෙන් පියවර හදන්න පුළුවන්. උත්තරේ 9යි. එයාගේ උත්තරේ. හරි. අපි පුතේ ඔය සූත්‍ර අපි ඔය ලිව්වේ සූත්‍රයක්. ඔයගේ සූත්‍ර භාවිතා කරලා අපිට ගණන් හදන්න පුළුවන්. සූත්‍ර භාවිතා කරලා. එතකොට මම ඉස්සෙල්ලා ලිව්වෙත් මේ සූත්‍රයක්. බලන්න පුතේ මේකත් සූත්‍රයක්. අපි සූත්‍ර කියලා කියන්නේ පුතේ ගණිතමය කර්මයක් තියෙනවා නම් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔය මොනවා හරි ලකුණක් තියෙනවා නම් අපි ඒවට කියනවා සූත්‍රයක් කියලා. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම මොනවා හරි ලකුණක් තියෙනවා නම් පුතේ අපි ඒවට කියන්නේ සූත්‍රයක්. මතක තියාගන්න ඕනේ. උතන මේ ලිව්වේ සූත්‍රයක්. අපිට සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව තියෙනවා ওই විදියට. ඒතර සූත්‍ර භාවිතයෙන් පුතේ පොඩි ගාණක් දෙයක් හදලා බලමු. හරි. පුතේ අන්න මම පොඩි Excel sheet එකක් හදාගත්තා. ඔයාලට පේනවනේ ඒක? ඒකේ තියෙනවා item, pen, pencil, ඔන්න file කීපයකුත් අපි දාමු. මම ඒවයි price එක දාන්නේ මේ unit price කියලා. මම පුතේ price එක කියන එක තෝරලා බලන් ඉන්න හොඳට. price කියන එක තෝරලා පුතේ මෙතන තියෙනවා general කියලා එකක්. මම මේ general කියන එකෙන් තෝරනවා currency කියලා. currency. බලන්න එතකොට මේගොල්ලෝ rupees කියලා දාගත්තා. මේ price එක මට ඕන පුතේ total එක හොයාගන්න. ඒ කියන්නේ මේ quantity කියන්නේ පෑන් 5ක් තියෙනවා. එක පෑනක මිල රුපියල් 15යි. එහෙනම් මට ඕන පෑන් 5ේම මිල හොයාගන්න. මොකද මම කරන්න ඕනි? ඔන්න තියෙනවා එක පෑනක මිල රුපියල් 15යි. ඒ වගේ පෑන් 5ක් තියෙනවා. මට ඕන මුළු පෑන් වල වටිනකම හොයාගන්න. ඒතර යාගෙන් පේපර් එකේදී අහවි D2 කෝෂයට මුළු පෑන් වල වටිනාකම සොයා ගැනීමට ලිවිය යුතු සූත්‍රය කුමක්ද කියලා. සූත්‍ර. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ලකුණු තියෙනවා නම් අපි ඒවට කියන්නේ පුතේ සූත්‍ර කියලා. හරිද? සූත්‍ර. උතර මට ඕන මුළු පෑන් වල වටිනාකම ලබා ගැනීමට සූත්‍රය. කමෙන්ට් මට chat එකේ දාන්නකෝ සූත්‍රය මොකක්ද කියලා. මුළු පෑන් වල වටිනාකම ලබා ගැනීමට සූත්‍රය මොකක්ද? පේනවනේ පුතේ මම මේ ලියපු එක. මෙතනට එන්න ඕන සූත්‍රය මොකක්ද කියලා මං අහන්නේ. දැන් ඔයාලට සෙල් ඇඩ්‍රස් පාවිච්චි කරලා කරන්න පුළුවන්. එක පෑනක වටිනකම 15යි. ඒ වගේ පහක වටිනකම. කාට හරි මයික් එක ඔන් කරලා කියන්නත් පුළුවන්. කවුරුත් මයික් එක ඔන් කරලා මුකුත් කියන්නේ නැහැ මට. ඔබ දැකලා මේක උත්තරයක් දීලා තියෙනවා. එක පෑනක වටිනකම රුපියල් 15යි. ඒ වගේ පෑන් පහක හොයන්න නම් කොහොමද අපි ලියන්නේ?
කො එකම එක ළමයන් උත්තරේ දීලා තියෙන්නේ. මොකද ලියන්න ඕනේ? මේක පේනව නේද පුතේ හැමෝටම? නේ ඔයාලා කතා කරන්නවත් නැති නිසා මට මේ දැන් මම පෙන් පෙන්සිල් ෆයිල් කියලා ලියපු Excel sheet එක හැමෝටම පේනවනේ. ඔන්න දැන් උත්තර ටිකක් දීලා තියෙනවා. හරි. උතර පුතේ උත්තරය තමයි අපිට තියෙන්නේ මෙන්න මේ B2 කෝෂය අපි වැඩි කරනවා C2කින්. උතර අපිට 15 වැඩි කිරීම 5 කියලා කවදාවත් ලියන්න බෑ. අපි ලියනවා සමානයි පටන් ගන්න සමාන ලකුණෙන් සමානයි මෙන්න B2 වැඩි කිරීම සමානයි B2 වැඩි කිරීම C2. උතර පුතේ මේව ලියද්දී මම දැකලා තියෙන ඕන තරම් ළමයි පන්තියේදී ලියනවා ඇවිල්ලා. මේ දෙකේ ඉලක්කම චූටියට එහෙම ලියන්න බෑ. ඒව චූටියට ලියවෙලා නැහනේ. දැන් ඔයාලට පේනවනේ. ඊට සමානයි B2 B අකුර සමානවම දෙකේ ඉලක්කමත් ලියවෙලා තියෙනවා. සමානයි B2 වැඩි කිරීම C2. දැන් පුතේ මම එන්ටර් කරාම මෙන්න උත්තරයක් ආවා. එන්ටර් කරාට පස්සේ රුපියල් 75යි කියලා. දැන් පුතේ අපි මේක අනෙක් කෝෂවලට ඒ කියන්නේ දැන් මේකටත් එනවනේ උත්තරයක්. B2 වැඩි B3 වැඩි කිරීම C2 C3 කියලා. අපි ඒව ලියලියා ඉන්නේ නැහැ. අපි කරන්නේ උත්තරේ ආපු කෝෂය මත ක්ලික් කරා එයාගේ දකුණු පැත්තේ පහළ කෙළවරට මවුස් එක ගෙනියනවා. දැන් ඩ්‍රැග් කරනවා. ඇදගෙන යනවා. අපි ඒකට කිව්ව නමක්. දැන් ඉබේ උත්තර ආවා. නේ? අපි අදාළ කෝෂය මත ක්ලික් කරා එයාගේ දකුණු පැත්තේ පහළ කෙළවරට මවුස් එක ගෙනාවා. දැන් මෙන්න මේ ධන ලකුණක් වුණාම ක්ලික් කරලා ඇදගෙන ගියා. අපි ඒකට කිව්ව නමක්. කාටද කියන්න පුළුවන් ඒ නම මොකක්ද කියලා? මයික් එකක් ඔන් කරලා කියන්න. ගිය සතියේ මම එහෙම එකක් කිව්වා මෙන්න මෙහෙම පහසුකමක් පාවිච්චි කරන්න පුළුවන් කියලා පැතුරුම් පත්වලදී. කාටවත් කියන්න බැරිද? ඒකට කියනව නමක් මොකක් කියලාද? පිරවුම් හැඬලය කියලා. හරිද? ඒකට අපි කියනව නමක් පිරවුම් හැඬලය. මම එහෙම එකක් කිව්වනේ. පිරවුම් හැඬලය කියලා. හරි. එතකොට එක කෝෂයකට අපි උත්තර ලිව්වම පේපර් එකේදී ආවි. මේ අනෙක් කෝෂයන්ට පිටපත් කරනව නම් එම පහසුකමේ නම කුමක්ද? ෆිල් හැන්ඩල්. එම පහසුකමේ නම. එපාර අහනවා පුතේ D4 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය එන D4 කෝෂයට පිටපත් කළේ නම් D4එහි පෙන්눔 කරන සූත්‍රය මොකක්ද කියලා. D4 පෙන්눔 කරන සූත්‍රය මොකක්ද? දැන් මෙතන ලිව්වේ මෙන්න B2 වැඩි කිරීම C2. පුතේ මේක එකක් පල්ලෙහාට යනකොට අපි මෙතනින් ඇදලා පුතේ එකක් පල්ලෙහාට ගන්නවනේ. මෙතනින් එකක් පල්ලෙහාට යනකොට මේ හැමෝමත් සාපේක්ෂව එක පල්ලෙහාට යනවා. ඒක ඒගොල්ලන්ගේ හැටියක්. ඔයාලා පන්ති කාමරේ ඉඳන් ICT lab එකට එන්න පොලිමක් හැදිලා ඉන්නවා. අපි පිටිපස්සේ ඉන්න ළමයට කියනවා ඉස්සරහට යන්න එපා ඔතනම නැවතිලා ඉන්න ඕන කියලා. හැබැයි පේලි ඉස්සරහම ඉන්න ළමයි අඩියක් ඉස්සරහට යනවා. අනිත් ළමයි ඔක්කොමත් මොකද කරන්නේ? අඩියක් ඉස්සරහට යනවා. පේලියක යන අය නවත්ත ගන්න නම් ඉස්සරහම එක්කෙනාට කියනවා නවතින්න කියලා. නැත්නම් කොච්චර කිව්වත් පිටිපස්සේ ආයට ඉස්සරහා යනවද මේගොල්ලොත් ඉස්සරහට යනවා එහෙමින් එහෙමින්. මේගොල්ලොත් එහෙමයි. අපි එක කෝෂයක් පල්ලෙහාට අදිනවද? අනිත් හැමෝමත් එක පල්ලෙහාට එනවා. සාපේක්ෂව වෙනස් වෙනවා. එක කෝෂයක් අපි පල්ලෙහාට අදිනකොට අනෙක් හැමෝමත් එක පල්ලෙහාට එනවා. එහෙනම් මෙතන පුතේ D4 කෝෂයේ පෙන්눔 කරන සූත්‍රය මොකක්ද? D4 කෝෂයේ පෙන්눔 කරන සූත්‍රය. කමෙන්ට් එකක් දෙන්න. මම chat එකේ දාන්න. D4 කෝෂයේ පෙන්눔 කරන සූත්‍රය D4 සමානයි D4 පෙන්눔 කරන සූත්‍රය සමානයි B4 වැඩි කිරීම C4. බලන්න පුතේ මෙතනින් එක පල්ලෙහාට එද්දී මෙයා මෙතන තියෙන්නේ නේ සමානයි B3 වැඩි කිරීම C3 එකක් පල්ලෙහාට ඇවිල්ලා. උතර මෙතන තියෙන්නේ
සමානයි B4 වැඩි කිරීම C4 කියන. සමානයි B4 වැඩි කිරීම C4. හරි. මේ හැමෝටම පොඩි වට්ටමක් දෙනවා. ඩිස්කවුන්ට් එකක්. අපේ යාළුවෙක් ඉන්නේ කඩේ හැමෝටම ඩිස්කවුන්ට් එකක් දෙනවා. මෙන්න 102ක ඩිස්කවුන්ට් එකක් වට්ටමක් 102යි. එතන මෙයාට වට්ටමක් දෙනවා 101ක 101ක වට්ටමක්. මෙයාටත් දෙනවා 102ක වට්ටමක්. ඉතින් මට ඕන වට්ටමේ අගය හොයාගන්න. ඩිස්කවුන්ට් වැලියු එක හොයාගන්න. වට්ටමේ අගය හොයාගන්න සූත්‍රය මොකක්ද? දැන් මෙන්න වටිනකම මත තමයි වට්ටමක් දෙන්නේ. වට්ටමේ අගය හොයන සූත්‍රය. වට්ටමේ අගය හොයන සූත්‍රය මොකද්ද? අපි මෙතනින් ලියනවා පුතේ සමානයි මෙන්න වටිනකම 75න් කොච්චරක්ද? 75න් අල්නායන්නක් එන්නේ. 75න් මෙන්න මෙච්චරක් වට්ටම. 102ක්. රුපියල් 75න් 102ක්. උතර 102 කියන එක පුතේ කෙලින්ම ලියලා තියෙනනේ percentage එකත් එක්ක. ආයි අපි 100ට කියන එක ලියන්න ඕනේ නැහැ. ඒතර ලියන සමානයි D2 වැඩි කිරීම E2. මෙන්න වට්ටමේ අගය. රුපියලයි 750ක් හම්බ වෙනවා වට්ටමක්. ඒකත් පුතේ අපි අනෙක් ඒවාට උත්තර ලියලියා ඉන්නේ නැහැ. ෆිල් හැන්ඩල් කරනවා. පිරවුම් හැන්ඩලය පාවිච්චි කරනවා. දැන් අදාළ කෝෂය මත ක්ලික් කරා. එයාගේ දකුණු පස පහළ කෙළවරට මවුස් එක ගෙනාවා. දැන් ඩ්‍රැග් කරනවා. ඇදගෙන යනවා. අදාළ කෝෂය මත ක්ලික් කරා. එයාගේ දකුණු පස පහළ කෙළවරට මවුස් එක ගෙනාවා. ඩ්‍රැග් කරා. අපි ඒකට කියනවා පිරවුම් හැඩලය භාවිතා කරා. හරි. දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා බලන්න ඉස්සෙල්ලා වගේම සමානයි D4 වැඩි කිරීම E4 කියලා. මට ඕන පුතේ වට්ටමේ මුළු එකතුව ලබා ගන්න. වට්ටම් වල මුළු එකතුව ලබා ගන්න සූත්‍රයක්. දැන් මෙන්න මේ තුනම පුතේ එකතු කරන්න ඕනේ. වට්ටම් වල මුළු එකතුව ගන්න නම්. මේ තුනම එකතු කරන්න සූත්‍රය මොකක්ද? මට මෙන්න මේ තුන එකතු ඕනි. සූත්‍රය මට F5ට ඕන සූත්‍රය. F5ට සූත්‍රය ඕන. මොකද පුතේ උත්තරය? දැන් ලියන්න ඕන හැමෝම. chat එකේ ලියන්න. වට්ටම් වල එකතුව ලබා ගන්න. රුපියල් කීයක්ද මට හම්බෙච්ච වට්ටම කියලා ලබා ගන්න ඕනේ. ලියන්න සූත්‍රය. ඔය කවුරු හරි ලියලා නැහැ නේ. පුතේ මේ වට්ටම් අගයේ එකතුව ලබා ගැනීමට සූත්‍රයක් ඕනේ. පටන් ගන්න සමානයි කොහොමද ලියන්නේ? මේ වටිනකම් ටික එකතුව ගන්න ඕනේ. සමානයි. ඕන එක ළමයි ක්ලියර් තියෙනවා හරියට. දිල්නෙත් කියලා තියෙන F2 සිට F4. මොකද කරන්න කියලා නැහැ. සූත්‍රයක් නම් සූත්‍රය අපි හැමතිස්සෙම ලියන්නේ එකතු කිරීම අඩු කිරීම ලකුණු පාවිච්චි කරලා මොනවා හරි. ඒතර දැන් මේකෙන් දිනා එකතු කිරීමේ ලකුණ පාවිච්චි කරන්න ඕනේ. කොහොමද අනෙක් අය ලියන්නකෝ. දැන් මේ පන්තිය වගේ කාටවත් නිින්ද ගිහිල්ලෙම නැහැනේ. නේ ගෙදර ඉඳගෙන. හරි. අපි ලියන්න සමානයි. මෙන්න ළමයි කීප දෙනෙක් ලියලා තියෙනවා. සමහර ළමයි සමානයි F2 එකතු කිරීම F3 එකතු කිරීම F4. තව කෙනෙක් ලියලා තියෙනවා සමානයි sum F2 එකතු කිරීම F4 කියලා. අපිට ඕනේ පුතේ සූත්‍රයක්. sum කියන්නේ සූත්‍රයක් නෙවෙයි. ශ්‍රිතයක්. හැබැයි උත්තරේ හරි. ඔබ ලකුණු හම්බෙන්නේ. හරි. එනේ ලකුණු උත්තරේ හරියට එනවා මෙතනට. ලකුණු හම්බෙන්න නම් සූත්‍රයක් ඇහුවොත් මෙහෙම ලියන්න ඕන සමානයි මෙන්න F2 එකතු කිරීම F3 එකතු කිරීම F4.
F2 එකතු කිරීම F3 එකතු කිරීම F4. ඔය තමයි සූත්‍රය. සූත්‍ර කියලා කියන්නේ පුතේ ඒකේ අනිවාර්යෙන් එකතු කිරීම අඩු කිරීම මොනවා හරි ලකුණක් ඕනමයි. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම මොනවා හරි ලකුණක් තියෙන්න ඕනමයි. මතක තියාගන්න ඕනේ. හරි. F2 සමානයි F2 එකතු කිරීම F3 එකතු කිරීම F4. මෙන්න මේක තමයි එකතුව. හරි. අපිට හම් වෙන වට්ටමක් රුපියල් 4.720ක. රුපියල් 4.720ක වට්ටමක් හම් වෙනවා ඔක්කොම. දැන් මට ඕන පුතේ paid cost එක නැත්නම් net value එක හොයාගන්න. සුද්ධ අගය. net value. ඒ කියන්නේ පුතේ අපි රුපියල් 75ක භාණ්ඩ මිලදී ගන්නේ. වට්ටම 1.50යි. දැන් සුද්ධ අගය හොයන්නේ කොහොමද? වට්ටම නැත්නම් ඩිස්කවුන්ට් එක කියන්නේ අපිට වාසියක්නේ. දැන් ඒ කියන්නේ අපි 75ම ගෙවන්න ඕනද? නෑ අපි 75ට වඩා දැන් අඩුවෙන් ගෙවන්න ඕනේ. මං අහන්නේ අනේ ගෙවිය යුතු මුදල net value එක හොයාගන්නේ කොහොමද කියලා. සුද්ධ අගය හොයාගන්නේ කොහොමද කියලා. මෙතනට එන සූත්‍රය ඉතින් උත්සාහ කරලා බලන්න. ඔයා වැරදුනොත් මං කියනවනේ වැරදි කියලා. වරදින්නේ නෑ දැන් ලියපු හැමෝගෙම හරි. එතන මේ සුද්ධ අගය හොයාගන්නේ කොහොමද පුතේ? ලියන්නකො මට සූත්‍රය මෙතනට. G2ට එන්න ඕන සූත්‍රය සමානයි මොකකින් මොකක්ද අඩු කරන්නේ කියලා මං අහන්නේ. ඔව් සමානයි D2ෙන් අඩු කරනවා F2. දැන් මේ ළමයි 4 5ක් තමයි උත්තර දෙන්නේ හැමතිස්සෙම. අනිත් අය උත්තර කියන්නේ නැහැ. ඔක ලිව්වා කියලා දැන් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. පන්තියේ වගේ නමක් අහලා මේ කියන්නේ නැහැ නේ. ඒ නිසා මේක ලියන්න උත්තරේ. මේ අපිට වෙන ක්‍රමවේදයක් නැහැ නේ. පන්තියේදී නම් මට උත්තර දෙන විදියෙන් මට බලා ගන්න පුළුවන් ඔයා දන්නවද නැද්ද කියලා. දැන් මට බලා ගන්න බෑ. ඒ නිසා උත්තරේ ටයිප් කරන්න හරි ඕන අඩු ගන්න. උත්තර කවුරු හරි ළමෙක් වැරදුනොත් මට ඒක පැහැදිලි කරන්න පුළුවන්. හරි. උත්තරේ එන්නේ සමානයි මෙන්න මේ වටිනකමින් මුළු වටිනකමින් අඩු කරනවා වට්ටමේ අගය. තමයි සමානයි D2 ඍණ F2. සමානයි D2 ඍණ F2. අනු උත්තරයක් ආවා. අපි ගෙවන්න ඕනේ රුපියල් 73.50යි. 75ක් ඕනේ. දැන් ඒකත් ෆිල් හැන්ඩල් කරනවා. මෙන්න ෆිල් හැන්ඩල් කරා. උතර එක එක භාණ්ඩවලට ගෙවිය යුතු වගේ ලැබෙනවා. මෙතනට ලියවන්නේ පුතේ සමානයි D2 ඍණ F2 කියලා. D2 අඩු කිරීම F2. ඊළඟ එකේ තියෙනවා එකක් පල්ලෙහාට ඇවිල්ලා සමානයි D3 අඩු කිරීම F3 කියලා. ඊළඟ එකේ තියෙනවා සමානයි D4 අඩු කිරීම F4. දැන් පුතේ මේක හරියම ලේසියිනේ ලියාගෙන යන්න. නේ මම ඔයාලට WhatsApp එකට දාලා තියෙනවා පුතේ මෙන්න මේ ටියුට් එක. WhatsApp එකට දාලා තියෙනවා. WhatsApp එකට දාපු මෙන්න මේ ටියුට් එකේ හරිද? ඔයාලා ගෙදරදී මෙන්න මේ ගණන් ටික හදන්න ඕනේ. ටියුට් එකේ හදන්න ඕනේ පොතේ මෙන්න මේක ඇදගත්ත මේ ෂීට් එක ප්‍රමුඛතා අනුපිළිවෙල සලකා බලමින් මෙන්න මේ සූත්‍ර ටිකට උත්තර හොයන්න. එන්නේ මුලින්ම තියෙන A1 වැඩි කිරීම B1. A1 මෙන් 7 B1 5 ඍණ D2. D2 අගයක් නැති කොටුත් ඇති. D2 අගයක් තියෙනවා. අඩු කරන්න D2. උත්තරේ ලියන්න මෙතන. ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව මම කිව්වනේ මුලින්ම වෙන්න ඕනේ වරහන්, ඊට පස්සේ බලය, ඊට පස්සේ වැඩි කිරීම බෙදීම, ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. ඔන්න ප්‍රමුඛතා අනුපිළිවෙල සලකා බලමින් උත්තරේ ලියන්න ඕනේ. හරි? ඒක ලියලා ඉවර වෙලා මෙන්න මේ කෝෂ ලිපින සහ මෙහෙයවන භාවිතයෙන් සූත්‍ර ගොඩනැගීම කියලා මම දීලා තියෙනවා ප්‍රශ්න කිහිපයක්. ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මේක පොතේ ලියා ගන්න. මෙන්න මෙතන යනකම් විතරයි ප්‍රශ්න 5ක් විතරයි. මේ ප්‍රශ්න 5 විතරයි. උත්තර ලියන්න ඕන. මේ පොතේ ලියලා. හරිද? මේ වගු අඳින්න. වගු ඇඳලා උත්තර ටික ලියන්න. දැන් මම කරපු එක වගේම එකක් තියෙන්නේ. ඊළඟ දවසේ මට උත්තර ටික ඕනේ බලන්න. හරි.
මම අහන්නම් උත්තර මොනවද කියලා. උත්තර ටික ලියන්න. හරි. මේ මෙතන නම් විතරයි. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ කොටස් පහක් තියෙනවා. ඒ කොටස් පහ. පැහැදිලිනේ මේ කියපුවා? මේව කරන්න ඕන පුතේ. මොකද අපිට දැන් පන්තියේදී අපි හිටියත් ওই ටිකම තමයි කරන්නේ. අපිට කාල වේලාවක් හම්බුනොත් ආයි දැන් ඉස්කෝලේ පටන් ගන්නවා කියලා කියනවා. මෙහෙමම තියෙද්දි කැන්සා පන්ති පටන් ගන්නත් කියයි බොහෝ විට. හරි. මේ මාසය තුල බලමු ඒක. ඒ නිසා දැන්ට උත්තර ලියලා තියන්න. ඒතර අපිට ඊළඟ පාඩම් ටික ඉක්මනට කරගෙන යන්න පුළුවන්. හරි පහසුවෙන්. හරි. ඒ වගේම පුතේ මම තව දෙයක් ඔයාලට කියන්නේ. දැන් ඔයාලට මේ පේනනේ මගේ ස්ක්‍රීන් එක. මම වෙබ් බ්‍රවුසර් කෙනෙක් ඕපන් කරගන්නවා පුතේ. වෙබ් බ්‍රවුසර් කෙනෙක් ඕපන් කරගත්තම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕපන් කරගත්තම ඔයාලට මෙන්න මේ වගේ පේන්නේ. හරි. ඒක ටයිප් කරන්න www.google.com කියලා. google.com කියලා ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ ඔයා පුතේ සර්ච් එන්ජින් එකේ ටයිප් කරන්න Google Classroom කියලා. Google Classroom කියලා ටයිප් කරනකොට මෙයි. හරි ඔය වගේ. ඊට පස්සේ ඔයාලට පුතේ මෙන්න මේ වගේ දෙවණියට හම්බ වෙනවා classroom.google.com කියලා. නම් Google Classroom කියලා එකක් හම්බ වෙනවා දෙවණියට හම්බ වෙන එක මේකේ නම් දැන්. සමහරලාට පළවෙනියට මේක හම්බෙයි. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේව පෙන්වන්නේ නැහැ. ඔයාලට පෙන්වන්නේ මෙන්න මෙහෙම ධන ලකුණක්. ෆෝන් එකකත් මේක පුළුවන්. ධන ලකුණක්. ඔයා මේ ධන ලකුණ උඩ ප්‍රෙස් කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා පුතේ join class කියලා එකක්. join class. ඔයා join class කියන එකට යන්න. හරි. ඔයා join class කියන එකට යන්න. එතකොට ඔයාගෙන් මේ විදිහට නෙවෙයි අහන්නේ. මම දැන් මේ class එකේ ඉන්න නිසා මේ මගෙන් අහන්නේ. join class ගියාම ඔයාගෙන් ආවේ class code එකක්. මෙතන join class ගියාම ඔයාගෙන් අහනවා class code එකක්. ඔයා ඒ class code එකට මෙන්න මේ code එක දෙන්න. මේක ලියා ගන්න. මේ code එක. simple ලකුණු තියෙන්නේ E33යි 7යි JXN කියලා. E33යි E simple 7යි JXN. හරි. ඔය ක්ලාස් කෝඩ් එක දුන්නට පස්සේ පුතේ අර මම ඉස්සෙල්ලා කිව්වනේ ධන ලකුණක් ප්‍රෙස් කරන්න. එතන තියෙනවා join class. ක්ලාස් කෝඩ් එක ඔයා තියෙන්නේ search engine එකේ Google Classroom කියලා search කරන්න. උතර Google Classroom කියලා එකයි. ඒක උඩ ක්ලික් කරාම ඔයාට එනවා දකුණු අත පැත්තෙන් ධන ලකුණක්. ධන ලකුණ උඩ ක්ලික් කරාම ඔයාට එනවා join class කියලා එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ක්ලාස් කෝඩ් එක දෙන්න. හරි. මේ ක්ලාස් කෝඩ් එක දෙන්න. උතර මේ ක්ලාස් කෝඩ් එක දුන්නට පස්සේ අර පුළුවන් ක්ලාස් එකකට join වෙන්න. ක්ලාස් කෝඩ් එක දුන්නම උතර join වෙයි. මම ඕනනම් එහෙම එකක් කරලා පෙන්නන්නම්. ආයෙම මෙන්න මේ වගේ එන්නේ plus join class මෙන්න මේ වගේ class code එකක් දෙන්න තියෙන්නේ. දැන් මේ මගේ මේ වෙන වෙන accounts පෙන්නනවා ඒක ගැටලුවක් ඒකයි වෙන්නේ. accounts ගොඩක් තියෙන නිසා. හරි මේ වගේ class එකක් වාට පෙන්නන්න ගනීවි. ඒ class එකේ තියෙන අපේ class work කියලා එකක්. class work එකේ මම කලින් ඉඳන්ම දාපු ඒවා ටිකක් තියෙනවා. කලින් හිටපු ළමයි මේක දන්නවා ඇති. ඒකේ තියෙන යෙදුම් මෘදුකාංග කියලා එකක්. application software class work වලට ගිහලා ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ යෙදුම් මෘදුකාංග කියලා ආයිම එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒකට උත්තර ලියන්න. ඔයාලා ටික් කරන්න විතරයි තියෙන්නේ. Word වලින් සහ මේ Excel වලින් තියෙන්නේ. ටික් කරාට පස්සේ ඔයාලට උත්තරේ ඔක්කොම ටික ලිව්වම ප්‍රශ්න 14ක් වගේ ඇත්තේ. උත්තර ලිව්වම හරිද වැරදිද කියලා කියයි. උත්තර ලියලා සබ්මිට් කරන්න. මට බලන්න පුළුවන් ලියපු ළමයි කවුද කියලා. මම බලාපොරොත්තු වෙනවා හැම ළමයෙම මේකට උත්තර ලියයි කියලා. දැන්ට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නේ ළමයි 10යි.
ඔයාලත් සම්බන්ධ වෙන ක්ලාස් එකට අර ජොයින් ක්ලාස් කියන එකට ගිහිල්ලා. හරි. ඔයා ඒ අවස්ථාවේ ඊමේල් එක ලොග් වෙලා ඉන්න ඕනේ. ජොයින් ක්ලාස් වලට ගිහිල්ලා මම අර ක්ලාස් කෝඩ් එකක් දුන්නා. ඒ ක්ලාස් කෝඩ් එක භාවිතා කරන්න. හරි. අර මම කිව්ව ප්‍රශ්න වලට උත්තර ලියන්නත් ඕනේ. උත්තර ලියන්න. ලබන සතිය පුතේ ගොඩක් වෙලාවට අපි Zoom භාවිතා කරලා තමයි ක්ලාස් එක කරන්නේ. Zoom meeting එක. එතකොට අර දැන් ඔය සම්බන්ධ වීමේ ගැටලු කිසිවක් ඇති වෙන එකක් නෑ. මොකද ඔයගොල්ලෝ ගොඩක් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා ඇත්තේ Zoom වලින්. දැන් උදේත් ළමයෙක් දෙන්නෙක්ට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා කිව්වා. ඒතකොට ඒ ගැටලුවක් නෑ. ටයිම් එක වෙනස් කරන්න පුළුවන් මේ මට මේ බහුතරයකගේ යෝජනාවක් ආවොත් මොකද්ද ටයිම් එක කියන්නේ? හොඳ වෙලාව මම හිතන්නේ මේ වෙලාව කියන්නේ උදේ පාන්දර වෙලාව හොඳයි කියලා. බලන්න නිදාගෙන ඉන්න වෙලාවෙනේ මේ නැගිටලා ඇවිල්ලා මේ වෙලාවෙක සද්දවද්ද නැහැ නේ. ඔය නයිට් ටයිම් ඩේටා ටික තමයි වැය වෙන්නේ. ඒක නිසා. ඔන්න වෙලාවක් ඕන නම් යෝජනාවක් මට දාන්න. හරි. මේ වෙලාව මට කියන්නකෝ මොන වෙලාවද ඕන කියලා. මට මේ chat එකේ දාලා යන්න අවසානයේදී දැන්. ඒතර මම ඒ බලන්නම් ඒ යෝජනාවන් අනුව වෙලාව මොකක්ද වෙනස් කරන්න පුළුවන් කියලා. හරි. හරි. හැමෝටම පුතේ සුබ දවසක්. chat එකේ type කරලා යන වෙලාව ඔයාලට පුළුවන් හොඳම වෙලාවන්. ඒතර මම ඒ වෙලාවන් අනුව වෙනස් කරන්න බලන්න. හරි දැන් මේකේ රෙකෝඩින් එකක් තියෙනවා. ඒ රෙකෝඩින් එක YouTube එකට ගිහලා බලන්න පුළුවන්. මම link එක දාන්නම් WhatsApp වලට. ඒතර යාළුවෝ දන්නේ නැති අය ඉන්නව නම් දැන් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන අය සම්බන්ධ නොවී ඉන්නවා. එහෙමනම් මේ මට කියන්න. මට නෙවෙයි යාළුවන්ට කියන්න. මේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා සමීර කාර්යසම් කියලා. ඒකට ගිහලා දාන්න. ඒක subscribe කරන්නත් මතක තියාගන්න. හරිද? හරි. හැමෝටම සුබ දවසක්. පාඩම් කටයුතු කරන්න සාමාන්‍ය විදියට.